ගිය සතියේ අපි අන්තිමට කතා කරේ දාරිත්‍රක සමාන්තර තහඩු දාරිත්‍රක කරලා ඒක යටතේ වැදගත් කරුණු කීපයක් කතා කරා. අන්තිමට ඉවර කරේ තහඩු අතර අවකාශය පාර විද්‍යුත් නියතය කේවන ද්‍රව්‍යයකින් සම්පූර්ණයෙන් පිරවුවොත් ධාරිතාවයට ප්‍රකාශනයක්. එතකොට අපි ඒක ඔප්පු කරලා පෙන්නුවේ ධාරිතාව සමානයි කියලා kc ට. එතන k පාර විද්‍යුත් නියතය c කියන්නේ වාතයෙන් පිරෙණු අවස්ථාවේ ධාරිතාව. හරිනේ? වාතයෙන් පිරෙණු අවස්ථාවේ ධාරිතාව. ඒ ලිපේ කීවෙනි කරුණද? අංක දාලාද ලිපේ නිකන් තරු දාලාද? තරු දාලා ලිපේ. එහෙනම් ඊළඟ තරුව. තරු දාලා ලිව්වා නම් ඊළඟ තරුව. ඊළඟ තරුව. හරි. සමාන්තර තහඩු ධාරිත්‍රකයක තහඩු අතර ක්ෂේත්‍ර තීව්‍රතාව හා සමාන්තර තහඩු ධාරිත්‍රකයක තහඩු අතර ක්ෂේත්‍ර තීව්‍රතාව හා විභවය ක්ෂේත්‍ර තීව්‍රතාව හා විභවය විචලනය වන අයුරු ප්‍රස්ථාරගත කරන්න. තහඩු අතර ක්ෂේත්‍ර තීව්‍රතාව හා විභවය විචලනය වන අයුරු ප්‍රස්ථාරගත කරන්න. ක්ෂේත්‍ර තීව්‍රතාව හා දුරත් එක්ක හොඳේ දුර සමග ක්ෂේත්‍ර තීව්‍රතාව හා විභවය ප්‍රස්ථාරගත කරන්න. තහඩු අතර ක්ෂේත්‍රයයි විභවය ප්‍රස්ථාරගත කරන්න තියෙනවා. හරිද? ඔතන මම දෙකක් බලාපොරොත්තු වෙනවා. අවස්ථා දෙකකට පොඩ්ඩක් හිතලා ඉන්න. පොඩ්ඩක් හිතලා ඉන්න. මේක බලුවම ඔයාලට පේන්න ඕන වෙනසක් තියෙනවද නැද්ද කියලා. තියෙනවද? මේ අවස්ථා දෙකේ වෙනසක් තියෙනවද කියලා මම අහන්නේ. අවස්ථා දෙකේ වල වෙනසක් පේනවද? මට එහෙම වෙනසක් පේන්නේ නැහැ. පොඩ්ඩයි එමේ ඇද වෙලා තියෙන්න පුළුවන්. ඒත් භෞතික වෙනසක් පේන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව බලාපොරොත්තු වෙන්නේ මේම. දැන් වෙනසක් තියෙනවා. මේක නෙමෙයි අරක. හරිද? ක්ෂේත්‍රයයි විභවයයි ප්‍රස්ථාරගත කරන්න. ටක් ගාලා නෙමු. එතනින් මේ කොටස ඉවරයි ඊළඟ මාතෘකාවට යන්න පුළුවන්. හරිද ඇන්දද? රයිට්. අහගන්න. මෙතන සමාන්තර තහඩු අතරේ ක්ෂේත්‍රය ඒකාකාරයි. බල රේඛා එකිනෙකට සමාන්තරයි. ඒ නිසා එක තහඩුවක් භූගත කරත් නැතත් ක්ෂේත්‍රය ඒකාකාරයි. තහඩු අතර ක්ෂේත්‍රය ඒකාකාර ක්ෂේත්‍රයක්. ඒක වෙනසක් වෙන්නේ. භූගත කරත් නැතත් තහඩු අතර ක්ෂේත්‍රය ඒකාකාරයි. වෙනස වෙන්නේ විභවය. මොකද භූගත කරොත් විභවය බිඳුවයි.
ඒ නිසා දෙවෙනි අවස්ථාවේ ඍණ තහඩුව භූගත කරපු නිසා විභවය බිඳුව වෙන්න ඕන. හරිද? විභවය බිඳුව වෙන්න ඕන. විභව අනුක්‍රමණය නියත වෙන්න ඕන. හේතුව ක්ෂේත්‍ර තීව්‍රතාව නියතයි. ක්ෂේත්‍ර තීව්‍රතාව සමානයි ඍණ විභව අනුක්‍රමණය. එහෙනම් විභව අනුක්‍රමණය ප්‍රස්ථාරේ බෑවුම නියත වෙන්න ඕන. ක්ෂේත්‍ර ඒකාකාර නිසා. මෙතන විභවය අරට වඩා වෙනස්. මොකද ධන තහඩුවත් ඍණ තහඩුවත් ගත්තොත් ධනාරෝපණ සහ ඍණාරෝපණ තියෙන්නේ. එහෙනම් ධන ආරෝපණ පවතින තැන ධන විභවයකුත් ඍණාරෝපණ පවතින තැන ඍණ විභවයකුත් තියෙන්න ඕන. හරි මැද තමයි බිඳුව. හරි මැද බිඳුවක් වෙයි. ධන සිට ඍණට. දැන් ඔයාහවි ඇයි එහෙනම් මේකේ ඍණ තියෙනවා. ඒක බිඳුව උනේ ඇයි? භූගත කරපු නිසා. ඍණ පවතින්නේ බිඳුව වගේ. හරිද? මේ ප්‍රස්ථාරෙම පල්ලෙහාට දැම්මනම් මේක එනවා. නැත්තම් මේකම උඩට ඉස්සුවනම් මේක එනවා. සමාන අනුක්‍රමණයක්. මොකද සමාන ක්ෂේත්‍රයක්. මේක ධන ඍණ මේක ධන බිඳුව. එච්චරයි වෙනස. හරියට අඳපුවා තුසර්. පැහැදිලිද? මේවා නිතරම MCQ වලට එනවා. ඇවිල්ලා තියෙනවා. මේ මං ඇන්දෙත් ආපු ප්‍රශ්නයක්ම තමයි. විභාගයට ආපු ප්‍රශ්න. මේකත් ඇවිල්ලා තියෙනවා මේකත් ඇවිල්ලා තියෙනවා. භූගත කරපු එක නැති එක දෙකම විභාගයට අහලා තියෙනවා. හරිද? ලියන්න ඊළඟ මාතෘකාව. ඊළඟ මාතෘකාව. සමාන්තර තහඩු ධාරිත්‍රකයක් ආරෝපණය කිරීම. 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 ඒක කරන්නේ මෙහෙමයි. හොඳට අහගෙන ඉන්න. ආරෝපණ නැති. අහගෙන ඉන්න හොඳ. ආරෝපණ නැති. ඒ කියන්නේ අනාරෝපිත. ආරෝපණ නැති. ඒ කියන්නේ අනාරෝපිත සමාන්තර තහඩු ධාරිත්‍රකයක් ගන්න. ආරෝපණ නැහැ. ඊළඟට මේකේ තහඩු දෙක කෝෂයක අග්‍ර අතරට සම්බන්ධ කරනවා. එතකොට වම් පැත්තේ තහඩුව ධනාග්‍රයටත් දකුණු පැත්තේ තහඩුව ඍණාග්‍රයටත් සම්බන්ධ කරපු නිසා කෝෂයේ අග්‍රවල විභවය තහඩු දෙකේ විභවයට සමාන වෙනවා. මොකද සන්නායක කම්බි වලින් සම්බන්ධ කරාම පොදු විභවයකට එන්න ඕන. ඒ මූලික දේවල් අමතක කරන්න එපා. සන්නායකයකින් සම්බන්ධ කරාම ධනාග්‍රය සහ මේ තහඩුවේ විභව සමාන වෙනවා. ඍණාග්‍රය සහ මේ තහඩුවේ විභව සමාන වෙනවා. එහෙනම් කෝෂයේ අග්‍ර අතර විභවාන්තරය සහ තහඩු දෙකේ විභව අන්තරය සමාන වෙනකන් ආරෝපණ ගලන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ඇත්තටම ගලන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන වැඩිපුර දෙන්නේ ඍණාග්‍රය. දැන් මේක ඍණාග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි කෙනෙක්. ඕගොල්ලෝ ඉලෙක්ට්‍රෝන සමතුලිතතාවය එහෙම කරාද කෙමිස්ට්‍රි වලට? ඉලෙක්ට්‍රෝන සමතුලිතතාව කරාද? එතකොට ඍණාග්‍රය කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි කෙනෙක්. ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි කෙනෙක්. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන වැඩි නිසා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා. හොඳට අහගෙන ඉන්න. ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා මෙතනට. ඒ ඉලෙක්ට්‍රෝන මෙතනට එන්නේ. තහඩුවට. ඍණාරෝපණ. අන්නේ ඍණාරෝපණ දෙසට බල රේඛා එනවා. මේ වෙන දේවල් සංසිද්ධි වෙන දේ තමයි ෆිසික්ස්. ඒක හොඳට අහගෙන ඉන්න. ඍණාරෝපණ දෙසට එනවා බල රේඛා. ඒ ඍණාරෝපණ දෙසට එන බල රේඛා වලින් අනිත් තහඩුව කැපෙනවා. බල රේඛා වලින් කැපෙනවා නම් ප්‍රේරණය වෙනවා. ඍණයට ධන
අනිත් පැත්තට ඍණ ප්‍රේරණය වීමක් වෙනවා. මේ ප්‍රේරණය වෙන ඍණාරෝපණ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ධන අග්‍රයෙන් ඇදලා ගන්නවා. මේ ඍණ ටික ආකර්ෂණය වෙලා යනවා. එතකොට ආරෝපණ ගැලීමක් වෙනවා. ඇත්තටම මේක අස්සෙන් ආරෝපණ යන්නේ නැහැ. මෙතනට එන ආරෝපණ මගින් ප්‍රේරණය වීමෙන් එහා පැත්තෙන් ආය ආරෝපණ ගන්නවා. එතකොට ආරෝපණ ගලන්නේ ඇත්තටම නෙවෙයි ප්‍රේරණය වීම හේතු වෙන ගැලීමක් වෙනවා. ඒ නිසා අපි කියනවා ආරෝපණ ගැලීම සිද්ධ වෙන්නේ ප්‍රේරණයකින්. මේකට අපි කියන්නේ ප්‍රේරිත ධාරාවක් කියලා. ධාරාවක් ගලනවා නමුත් උදව් කරන්නේ ප්‍රේරණය. ප්‍රේරිත ධාරාවක් තමයි ගලන්නේ. පැහැදිලිද? කොයි වෙලාවක හරි තහඩු අතර විභව අන්තරය කෝෂයේ අග්‍ර අතර විභව අන්තරයට සමාන වුණාම එතනින් එහාට ආරෝපණ ගලන්නේ නැහැ. දැන් මුලින් ආරෝපණ ගලන්න හේතුව මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි, මෙතන ඉලෙක්ට්‍රෝන බිඳුවයි. ඒකයි ගලන්නේ. කොයි වෙලාවක හරි මේ දෙන්නගේ විභව සමාන වෙනකොට දෙපැත්තෙම මට්ටම සමානයි. ඒතකොට ආරෝපණ ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආරෝපණ ගැලීම නවතිනවා කොයි වෙලාවටද? සමාන්තර තහඩු දාරිත්‍රකයේ සහ කෝෂයේ අග්‍ර අතර විභව අන්තරය සමාන වෙනවා. විභව සමාන වෙනකොට වැඩි නවතිනවා. එතකන් ආරෝපණ ගලනවා. ප්‍රායෝගිකව ගලන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන ගලලා පරිපතේ සම්පූර්ණ වෙන්නේ මේ අවකාශය හරහා ආරෝපණ ගැලීමෙන් නෙවෙයි ප්‍රේරණය වීම මගින් තමයි ආරෝපණ ගලන්නේ. ඒ නිසා අපි මේකට කියන්නේ මොකද්ද? ප්‍රේරිත ධාරාවක් කියලා. හරිද? ලියන්න මෙහෙම. දැන් සමහර වෙලාවට ඔයා මේකට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. වායිදනවා අයියෝ ඔය ඉතර වැදගත් නැහැ කියලා. ඇත්තම කතාව උඹ හිතපන් විද්‍යුත් ක්ෂේත්‍ර MCQ එකක් ආවාම ගොඩක් වෙලාවට ABC වගන්ති දෙනකොට ඔන්න දෙන එක. සමාන්තර තහඩු දාරිත්‍රකයක තහඩු අතර ආරෝපණ ගලා යන්නේ ප්‍රේරණය වීමෙන් නොවේ. නැත්නම් ප්‍රේරණය වීමෙනි. නැත්නම් කියනවා ආරෝපණ ගැලීම සඳහා ප්‍රේරණය අදාළ නොවේ. ඔන්න ඔය වගේ පොඩි වචනයක් දාන්න. එතකොට අර වචනේ ඔළුවේ තියෙන එක තමයි ඒකට ABC හරි වැරදි ගහන්නේ. පන්තියේ සාකච්ඡා කරන පොඩිම දේත් වැදගත්. ඒව වැදගත් නැති මුකුත් පන්තියේ කියන්නේ නැහැ. වැදගත් නැති දේවල් කියනවා පන්ති නැවතුවාම. ඉන්ටර්වල් එකට. එළියට බැස්සාම, පාරේදී හම්බුනාම, ඒ වෙලාවට මං කියන විතර ගණන් ගන්න එපා. නමුත් පන්තියේ කියන දේවල් වාඩ 100%ක්ම වැදගත්. හරිද? ලියන්න මෙහෙම. අනාරෝපිත සමාන්තර තහඩු දාරිත්‍රකයක් ගෙන අනාරෝපිත ඒ කියන්නේ ආරෝපණ නැති කෙනෙක්. හොඳේ? අනාරෝපිත සමාන්තර තහඩු දාරිත්‍රකයක් ගෙන අනාරෝපිත සමාන්තර තහඩු දාරිත්‍රකයක් ගෙන දාරිත්‍රකේ තහඩු දාරිත්‍රකයේ තහඩු දෙක එහෙම කියන්නේ දාරිත්‍රකයේ තහඩු දෙක කෝෂයක අග්‍ර දෙකට සම්බන්ධ කරන්න. 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 එවිට කෝෂයේ අග්‍රතර විභවාන්තරය කෝෂයේ අග්‍රතර විභවාන්තරය දාරිත්‍රකයේ තහඩු අතර විභවාන්තරයට සමාන වන තෙක් කෝෂයේ අග්‍රතර විභවාන්තරය
ධාරිත්‍රකයේ තහඩු අතර විභවාන්තරයට සමාන වන තෙක් ධාරිත්‍රකයේ තහඩු අතර විභවාන්තරයට සමාන වන තෙක් ආරෝපණ ගලයි. ආරෝපණ ගලයි. හරිද? කෝෂයේ අග්‍රතර විභවාන්තරය තහඩු අතර විභවාන්තරයට සමාන වන තෙක් ආරෝපණ ගලයි. ඇත්තම කතාව ගලන්නේ ඉලෙක්ට්‍රෝන. නමුත් අපි ධාරාව කියලා සලකන්නේ ඉලෙක්ට්‍රෝන යන පැත්ත නෙමෙයි. මම හිතන්නේ O level පන්තියේත් ඒක කතා කරනවා. ධාරාව කියලා සලකන්නේ ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ඒක ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙනවා කියලා හිතනවාද? ඒතර මේ ධාරාවේ දිශාව නෙමෙයි නිරූපණය කරලා තින්නේ ආරෝපණ ගලන දිශාව. ආරෝපණ ගලන දිශාව. හරිනේ? ලියන්න මේව එතනම තහඩු අතර අවකාශයේ තුලින් තහඩු අතර අවකාශයේ තුලින් තහඩු අතර අවකාශයේ තුලින් ආරෝපණ පඩයින තහඩු අතර අවකාශයේ තුලින් ආරෝපණ එතනට එන්න තහඩු අතර අවකාශයේ තුලින් ආරෝපණ ගලනවද නැද්ද? තහඩු අතර අවකාශයේ තුලින් ආරෝපණ ගලනවද නැද්ද? ගලන්නේ නැහැ. හරිද? ගලන්නේ නැහැ. නමුත් ආරෝපණ ගැලීමක් සිද්ධ වෙනවා. තහඩු අතර අවකාශයේ තුලින් ආරෝපණ නොගලන අතර ආරෝපණ නොගලන අතර ප්‍රේරණය වීම මගින් ආරෝපණ ගලා යයි. ප්‍රේරණය වීම මගින් ආරෝපණ ගලා යයි. එබැවින් ධාරිත්‍රකය ආරෝපණය වන කාල පරාසය තුල ධාරිත්‍රකය ආරෝපණය වන කාල පරාසය තුල ගලා යන ධාරාව ආරෝපණය වන කාල පරාසය තුල ගලා යන ධාරාව ප්‍රේරිත ධාරාවකි. ප්‍රේරිත ධාරාවකි. හරිද? රූප දෙක වචන ඉතින් ඕනේ ලිව්වනේ දැන් ප්‍රේරිත ධාරාවකි රූප දෙක සටහන් දෙක ඇඳනම් යටින් ලියන්න මෙහෙම ධාරිත්‍රකය ආරෝපණය වන කාලය තුලදී ධාරිත්‍රකය ආරෝපණය වන කාලය තුලදී ගලන ප්‍රේරිත ධාරාව හා ආරෝපණය වන කාලය තුලදී ගලන ප්‍රේරිත ධාරාව හා තහඩු අතර විභවාන්තරය විචලනය වීම. ආරෝපණය වන කාලය තුලදී ගලන ප්‍රේරිත ධාරාව හා තහඩු අතර විභවාන්තරය විචලනය වීම පහත පරිදි වේ. ප්‍රේරිත ධාරාව හා තහඩු අතර විභවාන්තරය විචලනය වීම පහත පරිදි වේ. right. හොඳට අහගෙන ඉන්න. හොඳේ. ඔයා දැන් බැටරි අරගෙන කෝෂය අරගෙන මේකේ දෙපැත්තට සෙට් කරපු ගමන් කෝෂයේ ආරෝපණ ගොඩයි තහඩු වල ආරෝපණ බිඳුවයි සම්බන්ධ කරපු ගමන්. එතන මෙතන ආරෝපණ බිඳුවයි නම් කෝෂයෙන් වැඩි ශීඝ්‍රතාවයකින් ආරෝපණය පැත්තට ගන්නවා. හැබැයි ටික ටික තහඩු වල ආරෝපණ ගබඩා වෙනකොට එතනත් විභවයක් තියෙන නිසා ආරෝපණ ඒ පැත්තට ගලන ශීඝ්‍රතාව ක්‍රමයෙන් අඩු වෙනවා.
ඕකම අපි කතා කරා තාපය ජල වාෂ්පවල මතකද හිස් භාජනයකට ද්‍රවය දාලා වැහුවාම උඩ අවකාශයේ හිස් නිසා මුලින් වාෂ්පණු වැඩිපුර යනවා කිව්වා. ඒත් අවකාශයේ ටික ටික වාෂ්පයෙන් පිරෙනකොට වාෂ්පී භවණය වන ශීඝ්‍රතාව අඩු වෙනවා කිව්වා. මතකද දන්නේ නැහැ ඒක. ඒ තාපයට කතා කරේ. මේකත් එහෙම තමයි. හිස් ධාරිත්‍රකයේ සෙට් කරපු ගමන් තහඩු වල ආරෝපණ බිඳුව නිසා වැඩි ශීඝ්‍රතාවයෙන් ආරෝපණ උඩට යනවා. තහඩු වලට යනවා. නමුත් තහඩු වල ආරෝපණ ටික ටික ගබඩා වෙනකොට උඩ පිරෙනවනේ ආරෝපණ වලින්. ඒතර උඩත් විභවයක් ඇති වෙනවා. ඒතර මේ පැත්තෙන් ආරෝපණ එන එක ටික ටික අඩු වෙනවා. ආයෙනම් මුලින් ආරෝපණ ගන්න ශීඝ්‍රතාව වැඩි. හැබැයි කාලය සමග ආරෝපණ ගන්න ශීඝ්‍රතාව ටික ටික අඩු වෙනවා. දැන් ඔයා හිතන්න ආරෝපණය ගබඩා වෙලා ඉවරයි. ඔක්කොම වැඩ හරි. විභව සමානයි. එතනින් එහාට ආරෝපණ ගලන්නේ නැහැනේ. එනම් විභව සමාන වීමෙන් පසු ආරෝපණ ගලන ශීඝ්‍රතාව හෙවත් ප්‍රේරිත ධාරාව බිඳුවයි. එනම් ප්‍රේරිත ධාරාව කාලය සමග විචලනය වේ වගේ. බිඳුවට එනවා. එතකොට T නෝට් කාලයකදී ප්‍රේරිත ධාරාව බිඳුවට එනවා. T නෝට් කාලයකදී ප්‍රේරිත ධාරාව බිඳුවට එනවා. මුලින් ශීඝ්‍රතාව වැඩි, පස්සේ ශීඝ්‍රතාව ක්‍රමයෙන් අඩු වෙලා බිඳුවට එනවා. ප්‍රේරිත ධාරාව බිඳුව වෙන්නේ විභව අන්තර සමාන වෙනකොට. හරිද? විභව අන්තර සමාන වෙනකොට. එහෙනම් කාලය T නෝට් වෙනකොට විභව අන්තරය මුලින් තහඩු වල ආරෝපණ නැහැ බිඳුවයි. T නෝට් වෙනකොට කෝෂයේ අග්‍ර අතර විභව අන්තරයට සමානයි. මේක තමයි V නැත්නම් අපි ගමු V නෝට්. මේ රූපය හදාගත්තා නම් හරිනේ V නෝට්. පැහැදිලිද? කාලය T නෝට් වෙනකොට විභව අන්තරය වැඩි වෙනවා කීයටද? V නෝට් වලට. ඔන්න ධාරාව සහ විභව අන්තරය විචලනය වීම. තේරෙනවද සර්? කතාවත් එක අදහස් තේරෙනවද? මේ පැත්ත හිස් පොඩ්ඩක් ඉන්න. කෝෂයේ දිගටම තිබ්බොත් කෝෂය ගැලවුවේ නැහැ. දිගටම තියෙනවා. කෝෂයේ දිගටම තියෙනවා නම් විභව අන්තරයේ දිගටම V නෝට් වල තියෙනවා. මේ විදිහට පවතින්නේ කෝෂය ඇති විට තියෙනවා නම් විභව අන්තරය නියතව තියෙනවා. කෝෂය ගැලවුවොත් මොකද වෙන්නේ? බැටරි අයින් කරා. එහෙම වුණොත් කාලය ගත වෙනකොට තහඩු වල ගබඩා වුණු ආරෝපණ ටික ටික වාතයට ෂය වෙනවා. මම හිතන්නේ මේ වචනේ කිව්ව විසර්ජනය වෙනවා. ගබඩා වෙච්ච ආරෝපණ ටික ටික විසර්ජනය වෙනවා. එහෙනම් කෝෂය ඉවත් කරොත් ආරෝපණ විසර්ජනය වෙනවා. ඒක ක්‍රමයෙන් අඩු වෙනවා. මෙහෙම වෙන්නේ කෝෂය ඉවත් කළ විට. කෝෂයේ තියෙනවා නම් විභව අන්තරය නියතව පවතිනවා. කෝෂයේ ඉවත් කරොත් ක්‍රමයෙන් කාලයත් එක්ක විභව අන්තරය අඩු වෙනවා. මොකද ආරෝපණ විසර්ජනය වෙන නිසා. පැහැදිලිද?